බැංකු සැසුතුම් ප්‍රකාශය bank reconciliation statement. හරි. ඔයාලගේ ස්ක්‍රීන්ෂොට් දාන්න කියලා කියන්නේ මේ ඉලක්කම් පේන්නේ නැද්ද ළමයි? මොකක් හරි එහෙම ප්‍රශ්නයක් නිසාද? දැන් මම ෆෝන් එකෙන් බලනවා මට හොඳට පැහැදිලිව පේනවානේ. මමත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලොග් වෙලා බලනවා හිටපු ගමන් මට හොඳ පැහැදිලිව පේනවා. ඒතර මට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම ඔයාලට පේන්නේ නැද්ද? ඩේටා උල්ද? ඉලක්කම් හොයන්න බැරිද? නැත්නම් ෆොටෝ එක තරම් පැහැදිලි නැද්ද? එහෙම අවුලක් නැහැ හොඳට පේනවා. ෆෝන් එක පොඩි. හරි. එහෙම වෙන්න පුළුවන් නේ. කනෙක්ෂන් එක අඩු වෙනවලු අකුරු බොඳ වෙනවලු වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. බලන්න. ලියන මාතෘකාව බැංකු සැසුතුම් ප්‍රකාශය. බලමු. හරි ඒක තමයි. යම් ටෙක්නිකල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි මට කියන්නකෝ මම දාන්නම්. හොඳයි ළමයි බලන්න. මට කියන්න බැංකු සැසුතුම් ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? බැංකු සැසුතුම් ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? ධර්මයක් වේගෙන් යන්න පුළුවන් නේ. අපි පොඩි කාලේ ඉඳන් 10 වසරේ ඉඳන් කරන පාඩමන්නේ බැංකු සැසුතුම් ප්‍රකාශය කියන්නේ. මොකද මේකේ අදහස ගත්තොත් එහෙම අපි දන්නවා ව්‍යාපාරයක් තමන්ගේ මුදල් ගනුදෙනු වාර්තා කරන්න හදනවා මුදල් ජර්නල් නේ. මුදල් ජර්නල් හදලා ඊට පස්සේ හදනවා මුදල් පාලන ගිණුමක්. මුදල් පාලන ගිණුම හදන්න කලින් අපි මුදල් ජර්නල් හදනවා නේ. මෙන්න ලැබීම් ජර්නලයේ මෙන්න ගෙවීම් ජර්නලයේ මෙන්න ලැබීම් ජර්නලයේ මෙන්න ගෙවීම් ජර්නලයේ. එතකොට අපි මොකද කරන්නේ? ලැබීම් ජර්නලයේ එකතුව මුදල් පාලන ගිණුමට හර කරනවා. ගෙවීම් ජර්නලයේ එකතුව මුදල් පාලන ගිණුමට බැර කරනවා. එහෙම නේද? එතකොට දැන් අපි මුදල් පාලන ගිණුමෙන් හැම වෙලෙම කතා කරන්නේ අතේ සල්ලි ගැන නෙවෙයි බැංකුවේ සල්ලි ගැන. මුදල් කියලා අදහස් කරන්නේ බැංකු මුදල්. මම ඔක පැහැදිලිව කිව්වනේ. බැංකු මුදල් කියන්නේ බැංකු ජංගම ගිණුමක තියෙන මුදල්. චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව දෙන්නේ ජංගම ගිණුම. අපි දන්නවා ඒ සියල්ල. එතකොට ඔය බැංකු ජංගම ගිණුමක තියෙන මුදල් සම්බන්ධයෙන් අපි මුදල් පාලන ගිණුම හදනකොට බැංකුව මොකද කරන්නේ? අපි වෙනුවෙන් බැංකුවෙත් ගිණුමක් හදනවානේ. අපි මෙහෙම හදනකොට බැංකුව අපි වෙනුවෙන් ගිණුමක් හදනවා. ව්‍යාපාරේ පැත්තෙන් හිතුවොත් බැංකුවේ මුදල් කියන්නේ වත්කමක්. ව්‍යාපාරේ පැත්තෙන් හිතුවොත් බැංකුවේ සල්ලි තියනවා කියන්නේ වත්කමක්. ලැබෙනකොට හර කරනවා, ගෙවනකොට බැර කරනවානේ. මුදල් ලැබීම හර ගෙවීම බැර වත්කමක් නිසා. හැබැයි බැංකුවේ දෘෂ්ටි කෝණයට අනුව ගත්තාම අපි බැංකුවේ සල්ලි දාන්න එයාලට වත්කමක් නෙවෙයි. ඒක බැංකුවට වගකීමක් වෙනවා. අපි බැංකුවේ සල්ලි දාන්න ඒක බැංකුවට වත්කමක් නෙවෙයි වගකීමක්. ඇයි මම සල්ලි දාන්න බැංකුවේ මොකද වෙන්නේ? එයාලගේ වගකීම වැඩි වෙනවා. සල්ලි ගන්න බැංකුව පැත්තෙන් වගකීම අඩු වෙනවා. එහෙම නේද? ඒ නිසා මම බැංකුවේ සල්ලි දාන සැරේට බැංකු ප්‍රකාශයක් හදලා ඒක බැර කරනෝනේ. බැංකුව අපි වෙනුවෙන් හදන ගිණුම බැංකු ප්‍රකාශයක් නේ. දන්නවනේ ගොඩාක් කියවන්න ඕනේ නැහනේ. රිවිෂන් නේ. මෙන්න මේ වගේ හැඩයන්නේ බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ හර බැර සහ ශේෂය. මම හර කරන දේවල් බැංකුව මට බැර කරනෝනේ. මම හර කරනකොට ව්‍යාපාරේ පැත්තට බැංකුව පැත්තට බැර වෙනවා. මම මොන හරි ගෙවීමක් කරද්දි බැර කරනවා. බැංකුව පැත්තෙන් වගකීම අඩු වෙනකොට බැංකුව හර කරනවා. ඔය දෙක අතර තියෙන ප්‍රතිලෝම ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයක්. මේ තියෙන ව්‍යාපාරය හදන මුදල් පාලන ගිණුම
මේ තියෙන්නේ බැංකුව හදන බැංකු ප්‍රකාශය. මම හර කරන දේවල් බැංකු ප්‍රකාශයට බැරයි වෙන්නේ. මම බැර කරන දේවල් බැංකු ප්‍රකාශයට හරයි වෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම හදන්නේ වත්කම් මූලධර්මයට අනුව වත්කමක් කියලා සලකලා. නමුත් බැංකුව අපි වෙනුවෙන් හදන බැංකු ප්‍රකාශය හදන්නේ වගකීමක් කියලා සලකලා. සල්ලි දාද්දි මට වත්කම් වැඩි වෙනවා බැංකුවට වගකීම් වැඩි වෙනවා. ඔන්න ඔය සම්බන්ධතාවය ඔයා මුලින්ම දැනගන්න ඕනේ. මේ පාඩම ඉස්සරහට යන්න කලින් මේ ලැබීම් ජර්නල්, ගෙවීම් ජර්නල්, මුදල් පාලන ගිණුම හා බැංකු ප්‍රකාශය නේ. ඔය දේවල් ගැන මූලික අදහසක් අපිට තියෙන්න ඕනේ. එතකොට කොහොම හරි මම හර කරන සියල්ල බැංකුවට බැර වෙන්න ඕනේ. මම බැර කරන සියල්ල බැංකුවට හර වෙන්න ඕනේ. ඉතින් ඔය විදිහට මම බැර කරන සියල්ල බැංකුවට හර වෙලා මම හර කරන සියල්ල බැංකුවට බැර වුණොත් මාසේ අන්තිමේදී ව්‍යාපාරයේ හදන මුදල් පාලන ගිණුමට අනුව වෙන ශේෂයයි මේ බැංකුව හදන බැංකු ප්‍රකාශ ශේෂය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ නේ. ඔක හරියට හැදුවොත් මොකද වෙන්න ඕනේ? ඔය දෙක සමාන වෙන්න ඕනේ. රයිට් බලන්න. ඩිස්කනෙක්ට් වුණා එකපාරට. දැන් what happened? I don't know. Suddenly disconnected. හරි. නියත හේතුවක් දන්නේ නැතුව විසන්දි වුණා. බලන්න. හරි. දැන් ළමයි එතකොට ඔය සම්බන්ධතාවය අපි දන්නවනේ. හරියට. ඉතින් මේ දේ මුලින්ම ඔළුවේ තියෙන්න ඕන නැත්නම් අපිට මේක තේරුම් ගන්න බෑ. හරි. බලන්න ටියුට් එකේ නෝට් එක. බැංකු සසුතුම් ප්‍රකාශය කිසියම් දිනකට ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමත් ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට අනුව බැංකු ශේෂයත් එදින බැංකුව විසින් එවන බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට අසමාන වන විට එම අසමානතාවයට හේතු වෙච්ච වැරදි අතුලත් කරලා බැංකු සසුතුම් ප්‍රකාශයක් හදනවා. දැන් හරිනම් මේ දෙක සමාන වෙන්න ඕනේ. හැබැයි අසමාන වුණොත් ඒ හේතු දාලා හදනවා මොකක්ද? බැංකු සසුතුම් ප්‍රකාශය. බැංකු සසුතුම් ප්‍රකාශයක් සකස් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශේෂයන්ගේ අසමානතාවයට හේතු සියලුම වැරදි
සොයාගත් බව තහවුරු කර ගැනීමයි. ඒක මම ඉදිරියේදී නැවත වතාවක් කියන්නම්. බැංකු සුසුදුමක් හදලා මොකද වෙන්නේ? මේක වැරදි නිවැරදි කරන්නේ නැහැ. වැරදි සොයාගත්තා කියලා තහවුරු කරගන්නවා. මම ඉදිරියේදී කියනවා ඒක. බැංකු ප්‍රකාශනය කිසියම් කාල පරිච්ඡේදයක් තුල ජංගම ගිණුම් හිමියෙකු විසින් බැංකුවත් සමග සිදු කරන ගනුදෙනු බැංකුවේ දෘෂ්ටි කෝණයට අනුව වාර්තා කළා අදාළ කාල සීමාව අවසානයේදී ව්‍යාපාරයට බැංකුව එවනවා යම්කිසි ප්‍රකාශයක්. මොකද අපි ඒකට කියන්නේ බැංකු ප්‍රකාශයක් කියලා. ඔයාලා දන්නවා බැංකු ජංගම ගිණුමක තියෙන විශේෂිත ලක්ෂණනේ. ගොඩක් කියවන්න ඕනේ නැහැනේ මොනවද ලක්ෂණ? බැංකු ජංගම ගිණුමකට පොලි හම්බ වෙන්නේ නැහැ. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් නේ. ස්ථාවර නියෝග ගනුදෙනු සිදු කරන්න පුළුවන් අපිට. බැංකුවෙන් අයිරාවක් ගන්න පුළුවන් සල්ලි නැති තියෙන ගානට වඩා වැඩි ගානකට චෙක්ස් ලියන්න පුළුවන් නේ. බැංකු ප්‍රකාශනයක් ගෙන්ව ගන්න පුළුවන්. ඔන්න විශේෂ වාසි ටිකක් අපිට බැංකු ජංගම ගිණුමක් අසුරෙන් ගන්න පුළුවන්. නිකමට මේ ගාන හදලා බලමු පොඩි ගානක්. මේක අංක 2 නෙවෙයි අංක 1. ඒක අංක 1 වෙන්න ඕනේ. මිතුගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි 1 දින බැංකුවේ ඇති මුදල් ශේෂ රුපියල් 25000යි. මාසය තුල සිදු වූ බැංකු ගනුදෙනු පහත පරිදිය. අපි මේ හිතපු මූලික පොත් වලින් යමු. අවශ්‍ය වන්නේ මුදල් ලැබීම් ජනලයේ ගෙවීම් ජනලයේ හා මුදල් පාලන ගිණුම. 2 මාසය සඳහා බැංකුවේ වූ බැංකු ප්‍රකාශය. අපි නිකන් හදලා බලමු මේක එන විදිහනේ. එතකොට අපිට බැංකු සුසුදුම් පාඩමට හොඳ ප්‍රවේශයක් එනවා. රයිට්. අපි ඉක්මනට හදලා බලමු. ඉක්මන් කරන්න. ලැබීම් ජනලයක් හැදුවා, ගෙවීම් ජනලයක් හැදුවා, මුදල් පාලන ගිණුමක් හැදුවා. ඒමම බැංකු ප්‍රකාශයකුත් හදුවා. හදන්න ඉක්මනට.
රයිට් බලමුද? බලමු. ආරම්භක ශේෂ 25000. අපි මේක දහස් වලින් හදමු ලේසි. ගෙන මුදල් පාලන ගිණුමේ 25000ක හර ශේෂය. අත්පිර විකුණුම් කරන ලැබීමක් 20යි. ගැනුම් 12යි. රංගට ගෙවුවත් 30යි. ලද කඩකොලි 40යි. අත්පිර විකුණුම් 20යි. මුදල් ගැනලි 5යි. ලංකාට ගෙවුවත් 30යි. අත්පිට ගැනුම් 12යි. එතකොට අමනේ තියෙන්නේ. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ අපි මුදල් පාලන ගිණුම හදනකොට මේ එකතුව දැම්මා නම් ඇති මෙතෙන්ට. නේ බැංකුව හදන බැංකු ප්‍රකාශනයේදී මේවා වෙන වෙනම යනවා. දැන් මේ ගන්න දුන්වන පිළිවෙලටම ගත්තොත් එහෙම මේක ආරම්භක මුදල් ශේෂ 25යිනේ. ආරම්භක ශේෂයක් තියෙනවා 25ක. sorry 20ක 25ක. විකුණුම් අපි ලැබීම් ජනලයට දාන්නේ අත්පිට ගැනුම් 12ද? ඔව් නේද? මෙතෙන් මෙතෙන්ට දාලා නැහැ. sorry 89. බලන්න. එතකොට දැන් මුදල් පාලන ගිණුම ගත්තොත් ලැබීම ඔක්කොම 80යි. ගෙවීම 89යි නේ. මුදල් පාලන ගිණුමේ ශේෂයක් එනවා 16ක. බැංකු ප්‍රකාශය. sorry චෙක් පොත් ගාසුවකුත් තියෙනවානේ. තව ගෙවීමක් තියෙනවා යටින්. sorry. ඇයි මේ වැරදින්නේ? චෙක් පොත් ගාස්තු මං උඩින් දාන්නද? පාක්. එකත් ආවහම අමනේ මුළු ගෙවීම 94. බලන්න බැංකු ප්‍රකාශනය අත්පිට විකුණුම් ලැබීම් ජර්නලෙන් ලියන්නේ එක හර වෙන එකක් නේ.
මෙතන වෙන වෙනම නැහැ බලන්න. විකුණු මෙතනට හර වෙන එකක්. හර වෙනවා නම් අපි මෙතනට බැර කරන්න ඕනේ. 20ක්. මතක තියාගන්න බැර කරන ඒවා මෙතෙන්ට එකතු කරන්න ඕනේ. 25යි 20යි 45යි. ගැනුම් කියන්නේ ගෙවීමක්. ඒක ගෙවීම් ජර්නලයේ ලියන එකක්. ඒක මෙතෙන්ට බැර වෙන එකක්. මෙතෙන්ට බැර වෙනවා කියන්නේ අපි හර කරන්න ඕනේ. ගැනුම් 12ක්. 45න් 12ක් ගියාම 33යි. රංගට ගෙව්වා. රංගට ගෙව්වා 30යි. ගෙවීමක් නේ. ඒක බැර වෙන එකක්. එහෙනම් හර කරන්න. රංගට ගෙවීම 30ක්. 33න් 30ක් ගියාම 3යි. ලද කඩකුලි 40 ලැබීමක් බැර කරන්න. එතන 43යි. බැර කරනකොට එකතු කළා, හර කරනකොට අඩු කළා. අත්පිට විකුණුම් 20ක් බැර. එතන 63යි. එතකොට 63යි. හරි මම චෙක් පොත් ගාස්තු විශ්ලේෂණය දිනන දැම්ම දැන්. මුදල් ගැනිලි 5ක් හර 58යි. ලංකාට ගෙව්වා හර කරන්න 30ක්. ගැනුම් 12ක් හර චෙක් පොත් ගාස්තු 5ක් හර නෑ බැංකු ප්‍රකාශයට එකතුව දාන්න බෑ. ඒක මම මේව හදලා පෙන්නන්නේ. ඒක තමයි තේරුම් ගන්න. බැංකු ප්‍රකාශයට වෙන වෙනම යන්න ඕනේ. ඔයාම තේරුම් ගන්නකෝ. බැංකුවට චෙක් ටික එකතු වෙලා යනවද නැත්නම් වෙන වෙනම යනවද? මේක තනිකරම ව්‍යාපාරය හදන්නේ. මේ කොටස ව්‍යාපාරය තුල හදන එකක්. රයිට්? බලන්න. මෙන්න බැංකු ප්‍රකාශයට එන එක. ඇත්ත කතාව බැංකු ප්‍රකාශයට මේ වචන වලින් එන්නේ නැහැ. මම නිකන් මේ වචන ලිව්වේ යාට ඔයාගේ දැනුම සඳහා විභාගයේදී මේක මේ බැංකු ප්‍රකාශයට මේක එන්නේ විකුණුම් නෙමෙයි බැංකුව මෙතන ලියන්නේ තැන්පතු කියලා. තේරුණාද? ඒතර දැන් මෙතන වඩා හොඳ මෙතන විකුණුම් කියලා අතරම බැංකුව දන්නේ නැහැ මේක තැන්පතු නේ. මේක චෙක්. එහෙමයි සාමාන්‍යයෙන් බැංකුව මෙතන ලියන්නේ. චෙක් පොත් ගාස්තු කියන එක විතරයි චෙක් පොත් කියලා එන්නේ. මොකද බැංකු ප්‍රකාශය දන්නේ නැහනේ අතරම බැංකුව දන්නේ නැහනේ මේ මොකද්ද කියලා කියන්නේ නේ. මේක චෙක් තැන්පතු කියලා ළමයි කනවා. ඔව් කවිෂ හරි වහනද මෙතන විකුණුම් කියලා නෙවෙයි මේක කෙනෙක් ඔයාලා තැන්පතු කියලා ලිව්වනම් හරි මොකද බැංකුවට යනකොට මේක විකුණුම් කියලා ලියෙන්නේ නැහැ නේද ඒක තැන්පතු රයිට් ඒක වාගේ දැනුම සඳහා මම ලිව්වේ නමුත් මේක ඇත්තටම කියනවා වඩා හොඳයි තැන්පතු කියලාම දැම්මනම් මේ විකුණුම් නෙමෙයි මේක තැන්පතු මේක ගැනුම් කියන ඇත්තටම චෙක් මේක චෙක් කියලා මෙතන චෙක්පත් අංකයේ බැංකුව මේක ඉස්සරහින් print කරනවා ලද කඩකුලිය නේ මේක තැන්පතුවක් ඔයාලා දැකලා තියෙනවද බැංකු ප්‍රකාශයක් ළමයි බැංකු ප්‍රකාශයක් දැකලා තියෙනවද? මේක චෙක්. මේකත් චෙක්. මේක චෙක් පොත කියලා එනවා. රයිට්? බැංකු ප්‍රකාශයක් දැකලා තියෙනවද? මම පෙන්නන්න දෙක. ඇත්තටම බැංකු ප්‍රකාශයක් එන්න විදිහ මේ බලන්න.
මේ තියෙන එන විදිය. සාමාන්‍ය මේ වගේ. මෙතන withdrawals නැත්නම් මේක debit, මෙතන deposits, මෙතන balance. එකක් ගන්න ඔය අපි හැදුව විදිහට මේක balance කරා යන මෙතන reference එක නැත්නම් check number එක. ඔය තියෙන යන විදිය. right? ඔය විදිහට ගිහලා අපිට අවසාන වශයෙන් මේක ශේෂිකයේද කියලා බලන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් බැංකු ප්‍රකාශයක් හදන ආකෘතිය. එතකොට බලන්න. මාසේ අන්තිමට ගත්තාම මුදල් පාලන ගිණුමට අනුව එන ශේෂයයි මේන බැංකු ප්‍රකාශනයේ ශේෂය දෙක මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඔය දෙක සමාන වෙනවා නම් අපිට ඉගෙන ගන්න පාඩමක් නැහැ බැංකු සැසඳුම් කියලානේ. මේක හරිනම් සමාන වෙන්න ඕනේ. ඒ වුණාට ප්‍රායෝගික ලෝකෙදී මේක සමාන වෙන්නේ නැහැ. අපි නිකම්ම කතා කරා යමු. මේ දෙක සමාන විය යුතුයි. නමුත් ඇයි සමාන නොවෙන්නේ? ව්‍යාපාරය හදන මුදල් පාලන ගිණුමයි බැංකුව එවන බැංකු ප්‍රකාශය සමාන නොවෙන්නේ ඇයි? සරලව කිව්වොත් මේ දෙක සමාන නොවෙන්නේ ඇයි? අපිට සරලව කියන්න පුළුවන් ප්‍රධාන හේතු දෙකක් නිසානේ. හරිනම් මේක සමාන වෙන්න ඕනේනේ. ඇයි සමාන නොවෙන්නේ? එක්කෝ අපි සරලව කිව්වොත්, يعني තනි වචනකින් කිව්වොත් මේ දෙක සමාන නොවෙන්නේ වැරදි නිසානේ. සමාන විය යුතු ශේෂ දෙකක් ඇයි සමාන නොවෙන්නේ? වැරදි නිසා. මොනවා හරි වැරදි නිසා. වැරදි වර්ග දෙකයි මොනවද? එක්ක ව්‍යාපාරයට සිදුවන වැරදි නිසා, නැත්නම් බැංකුවට සිදුවන වැරදි නිසා. ඕක තමයි ඕකේ තියෙන සරලම කතන්දරය. පැහැදිලි? ව්‍යාපාරයක් හදන මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශය දෙක සමාන විය යුතුයිනේ. සමාන විය යුතු ශේෂ දෙකක්. සමාන විය යුතු ශේෂ දෙකක් අසමාන වුණොත් ඇයි අසමාන වෙන්නේ? වරද නිසා, වැරදි නිසා. වැරදි ස්වරූප දෙකයි. එක්ක ව්‍යාපාරයේ සිදුවන වැරදි, එහෙම නැත්නම් බැංකුවේ සිදුවන වැරදි. තේරුණාද? ඒතර ව්‍යාපාරයේ සිදුවන වැරදි ගත්තාම මේ ඕනෙම තැනක සිදුවන වරදක් ව්‍යාපාරේ වරදක්. ලැබීම් ජර්නලය ඇතුලේ වරදින්න පුළුවන්. ගෙවීම් ජර්නලය ඇතුලේ වරදින්න පුළුවන්. නැත්නම් මුදල් පාලන ගිණුම ඇතුලේ වරදින්න පුළුවන්. ඉතින් මේ ඕනෙම එකක් හදනකොට මම මේක ඇඳලා පෙන්නුවේ එකක් ගන්න උදාහරණයක් අරන් පෙන්නුවේ එකයි. මේවා හදනකොට ඕනෙම තැනක වරදක් වෙලා මේ අවසාන ශේෂය වරදින්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ ඕනේ වරදක් ව්‍යාපාරයේ වරදක්. තේරුණාද? එහෙම නැත්නම් බැංකුව පැත්තට වරදිනවා. මේ ව්‍යාපාරයේ වැරදි කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරය තුල සටහන් නොවීම. බැංකුවේ වැරදි කියන්නේ සාමාන්‍යයෙන් බැංකුව තුල සටහන් නොවීම. ඔක තමයි වැරදි වල ප්‍රධාන වර්ගීකරණය. ව්‍යාපාරයේ වැරදි සහ බැංකුවේ වැරදි. රයිට්? චුට්ටක් බලන්න ඕක ටියුට් එකේ. මුදල් පාලන කිරීමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වෙන බලපාන හේතු. ප්‍රධාන හේතු දෙකයි. එක ව්‍යාපාරයේ සිදුවන වැරදි, දෙක බැංකුවේ සිදුවන වැරදි. බලන්න ව්‍යාපාරයේ සිදුවන වැරදි. එකතු කිරීමේ දෝෂ නේ ව්‍යාපාරය වෙන්න පුළුවන් එකතු කිරීමේ දෝෂ. මේක මොකක් හරි තැනක එකතු කිරීමේ වරදක් වෙන්න පුළුවන්. ස්ථාවර නියෝග මත ගනුදෙනු වාර්තා වෙලා නැහැ. අපි බැංකුවට දෙනවා ස්ථාවර නියෝගයක්. දැන් උදාහරණයක් විදිහට මේ ගානේ තිබ්බ මතකද චෙක් පොත් ගාස්තුවක්. නේ? ඒක අතන චෙක් පොත් ගාස්තු වලට වඩා අපි තුන් බැංකුවට අපි නියෝගයක් දෙනවා යම්කිසි ගෙවීමක් කරන්න. මගේ රක්ෂණ වාරිකයේ බැංකුවෙන් ගෙවන්න. ඒතර බැංකුව ඒ නියෝගය මත අදාළ ගෙවීම කරනවා. ඒක මම ලියලා නැහැ ව්‍යාපාරේ. ස්ථාවර නියෝග මත බැංකුව සිදු කරන ගනුදෙනුවක් අපි ව්‍යාපාරය තුල ලියලා නැහැ. තේරුණාද? ඒත් එක්ක ණයගැති ඍජු ප්‍රේෂණ මගහැරීම. ණයගැතියන්ගේ ඍජු ප්‍රේෂණ මගහැරීමත් ණයගැතියෝ කෙලිම බැංකුවට සල්ලි දාලා අපි ලියලා නැහැ. අපේ දෝෂයක්. අගෞරව චෙක්පත් මුදල් පාලන ගෙනෙම ලියලා නැහැ. චෙක්පතක් අගෞරව වෙලා ඒක අපි ව්‍යාපාරය තුල ලියාගෙන නැහැ. බැංකු ගාස්තු වාර්තා වෙලා නැහැ. මේ බැංකු ගාස්තුව බැංකුව තුල ලියවිලා අපි ලිව්වේ නැත්නම් ඒක ව්‍යාපාරයේ දෝෂයක් වෙනවන්නේ. ඒ ව්‍යාපාරේ වැරදි. ළමයි මතක තියාගන්න බැංකුව පැත්තේ සිදුවෙන ප්‍රධාන වැරදි ඇත්තටම තියෙන්නේ දෙකයි. මොනවද ඒ දෙක? එකක් තමයි තැන්පත් කරපු චෙක්පත නිෂ්කාශනය වෙලා නැහැ නැත්නම් උපලබ්ධි වෙලා නැහැ. අපි බැංකුවේ දාපු චෙක් එක බැංකුවට වැටිලා නැහැ. බැංකුවට දාන චෙක් එකක් මොකක් හරි හේතුවක් මත තාම වැටලා. ඔයාලා දන්නවනේ චෙක් එකක් දාපු ගමන් වැටෙන්නේ නැහැ නේ. බැංකුවට සල්ලි දැම්ම නම් දාපු වෙලාවෙම වැටෙනවා. මොකද
සල්ලි බැංකුවට දැම්මනම් දාන සෙනිකෙම වැටෙනවනේ. මුදල් යනු මුදල්. හැබැයි චෙක් එකක් බැංකුවට දැම්මම වැටෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් දවසක් හෝ දෙකක් යනවා. මම දාපු චෙක් එක බැංකුවට තාම account එකට බැර වෙලා නැත්තම් ඒව තමයි කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් නේ. නිෂ්කාශනය නොවු චෙක්. ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ තේරෙනවා ඔයාලට. නැත්නම් මම කාට හරි දුන්නු චෙක් එකක් තාම එයා මාරු කළා නැහැ. අපි ඒවට කියන මොනවද? නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ඊටමත් කලාතුරකින් මේ කොහේ හරි තැනක ගණිතමය දෝෂ තියෙන්න පුළුවන්. ඒක නිතර සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බැංකුවටත් කලාතුරකින් වරදින්න පුළුවන්. ඒතර බැංකුව පැත්තේ සිද්ධ වෙන ප්‍රධාන වැරදි දෙකයි. මම උතන වැරදි තුනක් කියලා දැම්මා. තුන්වෙනි එක බැංකුවේ සිදුවන ගණිතමය හා ගිණුම් කරන දෝෂ. නමුත් සාමාන්‍යයෙන් බැංකුවට ගණිතමය හා ගිණුම් කරන දෝෂ සිදු වෙන තැන ඊටකඩ අඩුයි. පැහැදිලි? සාමාන්‍යයෙන් බැංකුවට ඒවා සිද්ධ වෙනවා අඩුයි. නමුත් අපි වැරදි ගැන කතා කරනකොට ප්‍රධානම වශයෙන් අපි කතා කරනවා බැංකුවේ පැත්තේ සිදුවන වැරදි දෙකයිනේ. තැන්පත් කරන නමුත් උපලබ්ධි නොවු චෙක්, නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ඊටමත් කලාතුරකින් බැංකුවේ සිද්ධ වෙන්න පුළුවන් මොනවද? ගණිතමය හා ගිණුම් කරන දෝෂ. බලන්න මේ වැරදි වර්ග කරන තව විදිහක් තියෙනවා. වැරදි වර්ග කරන්න බලන්න තව විදිහක් තියෙනවා. එතෙන්දී අපි වැරදි වර්ග තුනක් කියලා කතා කරනවා මොනවද? එකක් ගණිතමය වැරදි, තව එකක් මගහැරීම්, තව එකක් කාල වෙනස් වීම. දැන් කලින් අපි වැරදි වර්ග කළේ වරද සිදු වෙන තැන අනුවනේ. වරද සිද්ධ වෙන තැන අනුව එක්ක ව්‍යාපාරේ වැරදි නැත්නම් බැංකුවේ වැරදි. වරදි ස්වභාවය අනුව ස්වභාවයෙන් වැරදි වර්ග තුනයි. එතෙන්දී තැන වැදගත් නැහැ. ගණිතමය වැරදි කියන්නේ මොකද්ද දන්නවද? කොහේ හරි තැනක ඉලක්කමක් වැරදිලා නම් ඒව ගණිතමය වැරදි. එක්ක ව්‍යාපාරේ වෙන්න පුළුවන් නැත්නම් බැංකුවේ වෙන්න පුළුවන්. කොහේ හරි තැනක ඉලක්කමක් වැරදුනොත් අපි කියන මොනවා කියලාද? ගණිතමය වරදක් කියලා. තේරුණාද? එතකොට ගණිතමය වැරදි කියන්නේ ඉලක්කමක සිදුවන දෝෂ. ව්‍යාපාරයේ හෝ බැංකු ප්‍රකාශයේ ඇති එකතු කිරීම ආශ්‍රිත දෝෂ. මේ තියෙන ඇත්තටම විකල්ප වර්ගීකරණයක් නේ. මගහැරීම්. මගහැරීමක් කියන්නේ බැංකු ප්‍රකාශනයේ වාර්තා වී ඇති ස්ථාවර නියෝග ගනුදෙනු, බැංකු ගාස්තු, ණයකෙති ප්‍රේෂණ ආදිය ව්‍යාපාරයෙන් මගහැරීමයි. ඒ කියන්නේ මගහැරීම් සිද්ධ වෙන්නේ බැංකුවට නෙවෙයි කාටද? ව්‍යාපාරයට. බැංකු ප්‍රකාශනයේ තියෙන යම්කිසි තොරතුරක්, ස්ථාවර නියෝග ගනුදෙනුවක්, බැංකු ගාස්තුවක්, ණයකෙති ප්‍රේෂණයක් අපි ලියලා නැත්නම් ඒව මගහැරීම්. අනිත් එක තමයි කාල වෙනස් වීම. ප්‍රධාන කාල වෙනස් වීම තියෙන දෙකයි. කාලය වෙනස් වීම. මොනවාද කාල වෙනස් වීම? තැන්පත් කළ චෙක්පත් උපලබ්ධි නොවීම සහ නිකුත් කළ චෙක්පත් ගෙවීමට ඉදිරිපත් නොවීම. වැරදි වර්ගීකරණය කරවුත් එහෙම විකල්ප ක්‍රමයකට ස්වභාවය මත සමහර ඒවා ගණිතමය දෝෂ. ගණිතමය දෝෂ පොදුවේ මේ දෙකේම තියෙන්න පුළුවන්. මගහැරීම් කියන්නේ ව්‍යාපාරයේ යම් යම් තොරතුරු ලියලා නැහැ. බැංකුවේ තියෙනවා අපි ලියලා නැහැ. ඒව මගහැරීම්. ඒත් එක කාලය වෙනස් වීම, කාල වෙනස් වීම කියලා කියන්නේ අපි ලියන දේවල් බැංකුවට තාම ගිහිල්ලා නැහැ. තේරුණාද විකල්ප වර්ගීකරණය? එතකොට විකල්ප වර්ගීකරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ගණිතමය වැරදි, මගහැරීම් සහ කාල වෙනස් වීම ගැන. හොඳයි.